රටේ තියෙන ආර්ථික අර්බුදය ගැන හැමෝම කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම හැමෝම පිළිගන්න විසඳුමක් බවට IMF එකට යන එකපත් වෙලා තියෙනවා. කොච්චරද කියනවා නම් IMF එක කියන වචනේ දිනපතා අපිට ඇහෙනවා. හැබැයි මේත් එක්කම එන අනිත් වචනේ තමයි කොන්දේසි. මොනවද මේ IMF එකෙන් දාන කොන්දේසි? ඇයි අපි මෙච්චර මේ කොන්දේසි වලට බය? බලමු. IMF එක ඇත්තටම 1945 හදලා තියෙන්නේ. ලංකාවේ එකට 1950 දී ගිහිල්ලා ඇතුළත් වෙනවා. 1950 ඉඳලා මේ වෙනකන් ආසන්නම දැනට අවුරුදු 71ක් තුල අපි 16 වතාවක් IMF එකට ගිහිල්ලා තියෙනවා. අපිට හැමදාම විදේශීය මුදල් වලින් ගත්ත ණය පිටරටට ගෙවා ගන්න බැරි කොට ඒ බැරි වෙලා හිර වෙන හැම තැනකදීම අපි IMF එකට ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවලත් කොන්දේසි දාලා තියෙනවා. IMF එකට මේ International Monetary Fund උනාට කියන තව නමක් තියෙනවා. IMF. It is mostly fiscal. මොකක්ද ඒක තේරුම? It is mostly fiscal කියන්නේ IMF. මේ IMF එකෙන් රටකට ණයක් දෙනකොට ඒගොල්ලෝ මේ රටේ තියෙන මේ ණය ඇති වෙන්න ප්‍රශ්නය, මේ ණය උගුලකට හිර වෙන්න, මේ ණය ගෙවා ගන්න බැරි මට්ටමකට එනකන් ආර්ථික අර්බුදයක් ඇති වෙන්න හේතු වෙච්ච කාරණා ටික ඒගොල්ලෝ එක වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මුළු ලෝකෙම තියෙන මේ වගේ ණය ගැටලු එන එක නවත්තන්න හදපු ආයතනෙනේ. එතකොට ඒගොල්ලෝ මේ දැනට තියෙන ණය ප්‍රශ්න විසඳ ගන්න උදව් කරන ගමන් මේ ණය ප්‍රශ්නයෙන් ඇත්තටම ඒ අදාළ රටට නැවත හිර වෙන්නේ නැතුව ඒ අර්බුදයෙන් එගොඩ වෙන්න අවශ්‍ය කරන අභ්‍යන්තර වෙනස්කම් කරගන්නවද කියලා IMF එක උනන්දු වෙලා බලනවා. මොකද IMF එක මේ ණය ගෙවන්න උදව් කරනකොට ඇත්තටම මේ ණය ගෙවා ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට රටට. ඒ අදාළ රටට. IMF එකෙන් ඇවිල්ලා අපි ණය අරගෙන ණය ඉර වෙලා ඉන්නකොට අපිට ඒ ණයෙන් කොටසක් IMF එකෙන් සල්ලි දීලා බේරලා දීලා අපිව බේර ගන්න වැඩක් මෙතන වෙනව නෙවෙයි. IMF එක ඇත්තටම කරන්නේ අපිටම මේ ණය ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් වෙන්න පහසුකම් හදලා දෙන එක. ඒ පහසුකම් හදලා දෙන ගමන් ඒ අමාරු කාලේ ජීවත් වෙන්න පොඩි සහයෝගයක් දෙන එක. හිටින්න මිනිස්සෙක් ඉන්නවා ණය බලෙන් හිර වෙලා. තව කෙනෙක් ඇවිල්ලා මේ ණය වලින් කොටසක් බම් මේ ගෙවා ගන්න කියලා තව මුදල් එකකින් කොටසක් දීලා යන එක නෙමෙයි මෙතන වෙන්නේ. එයා කරන්නේ අර යාළුවා මේ ණය වලින් හිර වෙලා ඉන්න කෙනාට ඒ ණයවල හිර වීමට හේතුව හොයාගෙන රජකාලයකට හේතුව තමයි රජතුමාගේ භාණ්ඩාගාරයට රටෙන් බදු එකතු කරලා ලොකු මුදලක් එනවා. එයා ඒ ඔක්කොම ටික වියදම් කරන්නේ නැහැ. ටිකක් ඉතුරු කරගන්නවා එයාට. ඉතින් එතකොට එයා ළඟ තියෙන සර්ප්ලස් එකක්, ධනයක් එකතු වෙනවා එයා ළඟ සර්ප්ලස් එකක්. එහෙනම් රජකාලයක යම්කිසි හොඳ ආර්ථිකයක් තිබුණා වෙන්න පුළුවන්. නමුත් අපිට නිදහස තිබ්බ දවස්වල ඉඳලා මේම අපිට සර්ප්ලස් එකක්, අපේ වියදම අඩු ආදායම වැඩි තත්ත්වයක් තිබිලා තියෙන බොහොම අවස්ථා කීපයකදී විතරයි. ඒකට කියනවා ප්‍රයිමරි සර්ප්ලස් එකක් කියලා. එහෙම නැතිව තමයි ප්‍රයිමරි ඩෙෆිසිට් එකක් තමයි ගොඩක් වෙලාවට තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ වියදම වැඩි ආදායම අඩුයි. අර වැඩිපුර වියදම් ටික හොයාගන්න ගොඩාක් ණය අරගෙන තියෙනවා. ඒවා ගෙවා ගන්න බැරුව තමයි දැන් මේ IMF එකට යන්න වෙලා තියෙන, හිර වෙලා තියෙන රටේ ආර්ථික අර්බුදයට මූලික හේතුව වෙලා තියෙන්නේ. ඉතින් IMF එකෙන් ඇවිල්ලා ඒගොල්ලෝ මේකට උදව් කරන්න කලින් හරි අපි ඉන්නේ ඕගොල්ලන්ට උදව් කරන්න තමයි. ඕගොල්ලෝ අපේ සමාජිකත්වය අරගෙන තියෙන, අපිට ඕගොල්ලෝ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. අපි උදුරිපත් වෙනවා උදව් කරන්න. අපි පැකේජ් එකක් දෙනවා, ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. දෙනවා නම් අපි කොහොමද උදව් කරන්න ඕනේ? අපි දෙන උදව්වෙන් ඔයා කොහොමද ඔයාගේ ණය ප්‍රශ්නේ විසඳගන්නේ කියලා අපිට පෙන්වන්න කියලා ඒගොල්ලෝ කියනවා අපේ රටට. එතකොට අපේ රටේ මහ බැංකුවයි මුදල් අමාත්‍යාංශය එකතු වෙලා ඒගොල්ලන්ට දෙන්න ඕනේ ප්ලෑන් එකක්.
මහා IMF එකේ ඇප්ලිකේෂන් එකත් එක්ක දෙනවා ප්ලෑන් එකක්. මෙන්න මගේ ඉකොනොමික් ප්ලෑන් එක. මම මෙන්න මේ දේවල් කරලා රජයේ වියදම අඩු කරනවා. මෙන්න මේ දේවල් කරලා රජයේ ආදායම වැඩි කරනවා. එතකොට මට ණය ගෙවාගෙන යෑමේ හැකියාවක් තියෙනවා කියලා. එතකොට IMF එකෙන් මේ දෙන ඒවා මේ එක එක්කෙනාට හිතෙන ඒවා බලන්නේ නැහැ. එයාත් බලනවා ගණන් හදලා රයිට් මේක ඇත්තටම මෙයාට කරන්න පුළුවන්. IMF එකේ ඉන්නවා ලෝකේ ඉන්න හොඳම ඉකොනොමිස්ලා ටික. හාවර්ඩ් වල ඉගෙන ගත්ත, ඔක්ස්ෆර්ඩ් වල ඉගෙන ගත්ත හොඳම ඉකොනොමිස්ලා තමයි ඒකට ගන්නෙ. ලෝකේ පුරාම ඕන කෙනෙක්ට ඒකට ඉකොනොමිස් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ ගණන් හදලා බලලා මේ ඇත්තට මේ රටේ කියන මේ විසඳුම් ටික දුන්නාම මේගොල්ලන්ගේ ආදායම වැඩි වෙලා වියදම අඩු වෙලා ණය ගෙවා ගන්න හැකියාවක් එනවා. අන්න එතකොට ඔය නෙගෝෂියේෂන් එකක් තියෙන්නේ. IMF එකෙන් කියනවා නෑ ඔයගොල්ලෝ කියන එක වැරදි. මෙන්න මෙතනින් පොඩ්ඩක් වෙනස් කරන්න. එතකොට ලංකාවේ ආණ්ඩුවනේ පුළුවන් කියලා නෑ අපි මෙහෙම කරන්නම් මේ විදිහට මෙතනින් කරලා හදනවා. ඔකට කියනවා නෙගෝෂියේට් කරනවා. දෙගොල්ලෝ සාකච්ඡාවක් ටේබල් එකේ ඉඳගෙන වටමේ සාකච්ඡාවක් තියලා නෙගෝෂියේට් කරනවා. ඔය නෙගෝෂියේෂන්ස් වලට මාස 6ක් විතර යන්න පුළුවන්. ඒ කියන්නේ අපි අද IMF එකට ගියත් මේකේ උත්තරයක් හම්බෙන්න මාස 6ක් විතර නෙගෝෂියේෂන් එකක් යන්න පුළුවන්. අර කොන්දේසි ටික මොනවද කියලා ගණන් හදා ගන්න. ඉතින් අර කොන්දේසි වලින් ගොඩාක් වෙලාවට වෙන කාරණා ටිකක් මම කියන්නම්. එකක් තමයි දැන් රුපියල තියෙනවනේ ඇමරිකන් ඩොලර් එකක් 200 දෙකේ තුනේ තියලා තියෙනවානේ. එහෙම තියන්න බෑ. මේක අර ආටිෆිෂියලි පෙග් කරනවා කියන්නේ එහෙම කරන්න බෑ. මේක ඇත්තටම රුපියල පාවෙන්න දෙන්න ඕන. රුපියල පාවෙන්න දුන්නාම ඩොලර් තියෙන සැපයුමට අනුව ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වෙනවා. දැන් බ්ලැක් මාකට් එක කියන්නේ 245 250යිනේ. ওই වගේ ගානට කිට්ටු වෙන්නම මේක ෆ්ලෝට් වෙනවා. රුපියල පාවෙලා එනවා. පාවෙලා යන එකේ වාසියක් තියෙනවා. මොකද අපිට $1 එකකට හම්බෙන රුපියල් ප්‍රමාණය වැඩි නම් අපිට පිට රටට බඩු යවන එක ලාභයි. එක්ස්පෝර්ට් කරන එක ලාභයි. එතකොට රුපියල් ඩිප්‍රීෂিয়েට් කරාම එක්ස්පෝර්ට් පැත්ත උත්තේජනය වෙනවා. මිනිස්සු එක්ස්පෝර්ට් කරන්න බලනවා බඩු. අනිත් පැත්තෙන් අපි රුපියල් 250ක් දෙන්න ඕන $1 එකක වියදම ගන්න. එතකොට අපිට බඩු ගෙන්නන එක පාඩුයි. ඉම්පෝර්ට්ස් ඉබේම අඩු වෙනවා. ඒ කියන්නේ අපි බලහත්කාරයෙන් නීති දාලා ඉම්පෝර්ට්ස් කට් කරන්න ඕනේ නැහැ. අරක ඉබේම වගේ ඉම්පෝර්ට්ස් අඩු වෙනවා. අන්න ඔය කාරණා වාසි දෙක තියෙනවා රුපියල ඩීවැලියුවේට් කරන එකේ. ආණ්ඩුවේ ඉන්න සේවකයෝ ප්‍රමාණය වැඩි මිලියන 1.5යි. ජොබ්ස් වලට ගන්න එපා, ජොබ්ස් දෙන්න එපා. ඉන්න අය පුළුවන් තරම් අඩු කරන්න උපක්‍රමශීලීව කියනවා. පෙන්ෂන් එකට මොනවා හරි උපක්‍රමයක් දෙන්න. පෙන්ෂන් ගෙවන ප්‍රමාණය වැඩි ඒක අඩු කරන්න ඕන උපක්‍රමයක් කතා කරනවා. ආණ්ඩුවේ ආයතන වැඩි, අමාත්‍යාංශ වැඩි, දෙපාර්තමේන්තු වැඩි, සංස්ථා වැඩි. මේ අනවශ්‍ය ආයතන ගොඩක් තියෙන නිසා ආණ්ඩුවේ වියදම් වැඩි, නඩත්තු වියදම් වැඩි. එහෙනම් ආණ්ඩුව කුඩා කරන්න ඕන ස්මෝල් ගවර්න්මන්ට්. ආණ්ඩුවේ රෙගියුලේෂන්ස් අඩු කරන්න ඕන. එතකොට ආර්ථිකයට ලැබෙන නිදහසෙන් ආර්ථිකය පුබුදු වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා සාමාන්‍යයෙන් සබ්සිඩීස් තියෙනවා අඩු කරන්න. සබ්සිඩීස් කියන්නේ සාමාන්‍යයෙන් අපි පෙට්‍රල් ගහ ගන්නකොට ලංකාවේ ඇත්තටම khනිජ තෙල් නීතික සංස්ථාවේ ඒගොල්ලන්ගේ වියදමට වඩා අඩු මිලකට තමයි පෙට්‍රල් දෙන්නේ. ඊටු ටික ආණ්ඩුවෙන් ඒක දරා ගන්නවා. ඒගොල්ලෝ ඒක දරා ගන්නවා. ඒකට කියනවා සබ්සිඩි එකක් දෙනවා, ෆෝල් සබ්සිඩීස්. ඒ වගේම දෙන්න එපා. එහෙනම් තමයි ගොඩක් වෙලාවට මිල සූත්‍රයක් එහෙම නේ. ඒ කියන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල විචල්්‍ය වෙනවත් එක්කම රට ඇතුලේ තෙල් මිලත් විචල්්‍ය වෙන්න තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ. හරි. එතකොට අපි ආයෙ දන්න හොඳ එකක් තමයි මේ පොහොර වලට සහන ආධාරයක් දීලා තියෙනවා. කාලයක් තිස්සේ දෙනවා පොහොර මිටියේ ගාන සාමාන්‍යයෙන් ඡන්ද පොරොන්දුවක්. අපි පොහොර වලට මෙච්චර සහන ආධාරයක් දෙනවා කියලා. සාමාන්‍යයෙන් IMF එකෙන් එනකොට ඒ වගේ අමතර සහන ආධාර දෙන එක අඩු කරනවා. සහන ආධාර දෙන්න ආණ්ඩුවට තියෙන්න බෑ. නැතිකොට කොහෙද දෙන්නේ සහන ආධාර? එහෙනම් සහන ආධාර දෙන ඒවා යම් කිසි ප්‍රමාණයක් සීමා කරන්න කියලා ඒගොල්ලෝ ගාන හදලා අපිට පෙන්නන්න කියනවා. ඔයගොල්ලෝ මෙච්චර සහන ආධාරයක් දීලා කොහොමද වියදම අඩු කරගෙන ණය ටික ගෙවන්නේ? එහෙනම් සහන ආධාර වලින් පොඩ්ඩක් අඩු කරන්න කියලා කියනවා. එතකොට ගාන හදලා ආයෙ පෙන්නන්න පුළුවන්. ආයෙ ටික අඩු කරාම අපිට වියදම අඩු වෙනවා. පාරවල් හදන්න එපා ඒකට වියදම අඩු වෙනවා. පාලම් හදන්න එපා ඒකට වියදම අඩු වෙනවා. ඒ විදිහට අනවශ්‍ය ව්‍යාපෘති වලට යම් මුදලක් යනවා නම් ඒව අඩු කරනවා. ඒ විදිහට ගිහිල්ලා වියදම් පුළුවන් තරම් අඩු කරලා අනිත් එක ආදායම් වැඩි කරලා පෙන්නන්නත් ඕනේ. ආණ්ඩුවේ ආදායම් වැඩි කරන්න නම් බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න වෙනවා. දැනට අපේ GDP එකට සාපේක්ෂව 9.6යි ලංකාවේ බදු ගන්න. ඒක ඇත්තටම බොහොම අඩු ප්‍රමාණයක්. 2019 2020 මුල හරි අලුත් ආණ්ඩුවට පස්සේ බද්දක් අයින් කරලා රුපියල් බිලියන 500කට වඩා ප්‍රමාණයක් ආණ්ඩුවට අවුරුද්දට ලැබෙන්න පුළුවන් බදු අඩු කරගත්තා. ඒකෙන් ලොකු ආර්ථිකයට වාසියක් වුණේ නැහැ. ඇත්තටම උනේ අවාසියක්. ආණ්ඩුවේ ආදායම අඩු වෙලා ගියා. ඉතින් මේ විදිහට බැලුවම අපි මේක ඇත්තටම ආසන්නව GDP එකෙන් 12ක් 15ක් අතර ප්‍රමාණයක් වෙනකන් ලංකාවේ ටැක්ස් ප්‍රමාණය
මේක රැෂනලයිස් කරන මේක ඇත්තටම මේවා රිෆෝම්ස් ප්‍රතිසංස්කරණ අරගෙන ඉන්න ඕනේ. මේ විදිහට ටැක්ස් රිෆෝම්ස් ගේන්න ඕනේ. අනිත් එක තමයි ලංකාවට ලොකු බරක් වෙලා තියෙන මේ පුද්ගලික ආයතනවල සමහර ආණ්ඩුවට අයිති පුද්ගලික ආයතන තියෙනවා, සමාගම් තියෙනවා, අපි කියන ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් කියලා. මේවා අනිවාර්යෙන් පාඩු ලබන ආයතන මහ ගොඩක් තියෙනවා. ඒවා පුද්ගලික අංශයට කොටස් වශයෙන් හරි නිකුත් කරන්න කියන එක අනිවාර්යෙන් IMF එකෙන් කියනවා. මොකද ඒගොල්ලෝ පාඩුව දරා ගන්න වෙන්නේ ආණ්ඩුවේ ආණ්ඩුවේ බජට් එකේ මහා භාණ්ඩාගාරයෙන් තමයි ඒක දරා ගන්න. ඒක වියදමක්. ඒ වියදම් අඩු කරගන්න නම් ඒ පාඩු ලබන ආයතන පුද්ගලික අංශයට දෙන්න. එතකොට ඒගොල්ලෝ ඒක කාර්යක්ෂම දුවලා ලාභ වෙන මට්ටමටපත් කරයි. එතකොට එනම් බදු ලැබෙනවා. නැත්නම් ණය ගෙවා ගන්න හැකියාවනේ. ඉතින් IMF ප්‍රෝග්‍රෑම් එකකට ගියාම අපි ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕනේ මෙන්න මේ වෙනස්කම් කරාම ආර්ථිකයට අපිම අපිට දාගන්නවා ඒ කොන්දේසි. අපි මෙන්න මේවා කරලා අපි කොන්දේසියක් දාගන්නවා. එන්නේ කොන්දේසි ටික දාගත්තාම අපේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් අවශ්‍ය කරන වියදම අඩු කරලා ආදායම වැඩි කරලා. එතකොට IMF එකත් ගණන් හදලා බලලා ඒකට එකඟ නම් ඔන්න අපිට වැඩේ පටන් ගන්න පුළුවන්. ඕක තමයි මේ IMF එකත් එක්ක කරන නෙගෝෂියේෂන් එක. ඕක තමයි ඇත්තටම කොන්දේසි කියන්නේ. එක පැත්තකින් බලනවා මේ ඇත්තටම අපිම අපිට දාගන්න කොන්දේසි. මම අහගෙන පොතක් මේ බෑක් ස්ටේජ් කියලා ඇත්තටම මේක ලිව්වේ මොන්ටෙක්සින් අලුවාලියා 1990 ඉන්දියාව යනවා අන්තිම පාරට IMF එකට. ඒගොල්ලන්ගේ හතරවෙනි පාර ඒගොල්ලෝ යන්නේ. ඒගොල්ලෝ ඒ කාලෙත් ඉන්දියාවෙත් මේ IMF එකෙන් කොන්දේසි දැම්මම වෙන ගැටලුව තියෙනවා. එතකොට එයා පැහැදිලි කරනවා IMF එකට නොයත් මේක විසඳන්න පුළුවන්. හැබැයි අර IMF එකත් එක්ක අපි නෙගෝෂියේට් කරලා අපිටම දාගන්න කොන්දේසි IMF එකත් එක්ක යනවටත් වඩා තදට අපි දාගත්තොත් අපිට මේකෙන් විසඳන්න පුළුවන් ගැටලුව. කියන්නේ IMF එකට ගිහිලා දාගිය අපිම කොන්දේසි ටිකක් අපිට දාගන්නවා. අපි ඊටත් වඩා තද කොන්දේසි දාගත්තොත් ඔන්න අපිට IMF එකට නොයා මේක විසඳන්න පුළුවන් කියලා එයා කියනවා. මේ ඉන්දියාවටයි IMF එකට යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ හේතුව එතනින් පස්සේ මන්මෝහන් සිංගේ මුදල් අමාත්‍යවරයා ඒ කාලේ එයා ගේන ඉකොනොමික් රිෆෝම්ස් හින්දා ආර්ථිකයේ මේ ව්‍යුහාත්මක වෙනස්කම් හින්දා ඉන්දියාවේ ආර්ථිකය අද වෙනකොට ලෝකේ ප්‍රබල ආර්ථිකයක් බවට වර්ධනය වෙලා තියෙනවා. ඒගොල්ලන්ට IMF එකට යන්න ඕනේ නැහැ. ඉතින් ඇත්තටම IMF එකට යන එකේ නෙමෙයි වැරද්ද. IMF එකට ගියාට පස්සේ අපි ඒක හරියට ෆලෝ කරලා අපේ රටේ ආර්ථිකය තුල, දේශපාලනය තුල, රාජ්‍ය පරිපාලනය තුල මේ අවශ්‍ය කරන පරිවර්තන ටික අපි කරගන්නේ නැති එක. මෙතනින් චුට්ටකින් මිදිච්ච ගමන් අපි ඊළඟ ක්‍රයිසිස් එකට ආයා යනවා. එහෙම කියලා තමයි ඔය 16 වතාවක් දැනට ගිහිල්ලා තියෙන 17 වෙනි වතාව යන්න දැන් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නේ. යන්න කියලා හැමෝම කියනවා කොන්දේසි ඉහින්ද යන්න බෑ කියලා කියනවා. අයි මේ කොන්දේසි වලට බය. අත්‍තරම මේ IMF එකට ගියාම මේ ආණ්ඩුවේ වියදම් අඩු කරනවානේ. ආණ්ඩුවේ වියදම් අඩු කරන එක ඇත්තටම රටක ආර්ථිකයට බලපානවා. මේක හොඳ උදාහරණ දෙකක් එක්ක අපි බලමු. අපි බලමු 2010 2015 කාලේ මහින්ද රාජපක්ෂගේ කාලේ රටේ gross domestic production එක GDP එක. ඒකට සෑහෙන උඩින් ගියා. ඒකට හේතුව තමයි විශාල වශයෙන් ණය අරගෙන මහින්ද රාජපක්ෂ ව්‍යාපෘති රාශියක් රට පුරා කරා. විශාල වශයෙන් ඒලාවේ ණය ගැනීමේ හැකියාව තිබ්බා. ගෙවන්නේ කවුද කොහොමද කින්ද මන්ද හොයලා බලන්න තුවා ණය ගත්තා. අරගෙන ව්‍යාපෘති කරා. ව්‍යාපෘති වලට වියදම් කරනකොට දැන් බලන්න පාරක් හදනකොට හයිවේ එක හදනකොට බලන්න පස් කපන මනුස්සයර සල්ලි යනවා. තාර දාන මනුස්සයර පඩි හම්බ වෙනවා. ට්‍රැක්ටරේ
ප්‍රොජෙක්ට් වලට වියදම් කරත් ඒ ව්‍යාපෘති යනකම් රට ඇතුලේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩිපුර සිද්ධ වෙනකොට ඒ වෙලාවට GDP එක වැඩි. නමුත් ඒක සස්ටේන් වෙන්න හින්දා තමයි 2015 වෙනකොට මේක බහින්න පටන් ගන්නෙ. 2016 පස්සේ මම හිතේ රනිල් වික්‍රමසිංහ අන්තිම වතාවට යනවා IMF එකට. ගිහිල්ලා එයා ගේනවා ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ තමයි මේ කිව්ව එයා ජොබ් කට් කරන, ඒවා ප්‍රයිවටයිසේෂන් කරන, ඒවා මිල සූත්‍ර දාන, ඒවා ටැක්ස් වැඩි කරන, ඒවා ඔක්කොම ටික කරා. කරලා තමයි 2017 18 වෙනකොට අපිට අර ප්‍රයිමරි සර්ප්ලස් එකක් හදලා දුන්නේ. හැබැයි අනිත් පැත්තෙන් මොකද උනේ? ආණ්ඩුවේ වියදම් අඩු කරලා ව්‍යාපෘති අඩු කරලා මෙන්න මේ තත්ත්වයකට ගිය ගමන් රට ඇතුලේ අර කෙරිච්ච ව්‍යාපෘති මිනිස්සු හුරු වෙලා තිබ්බ මිනිස්සුන්ගේ ආදායම් හැදිලා තිබ්බ මුදල් එන ක්‍රම ටික දැන් නැහැ. එතකොට දැන් ට්‍රැක්ටර් එලවන මිනිස්සයා ටිපර කෙලවන මිනිස්සයා බලන රස්සාව නැහැ. ගල් කඩන මිනිස්සයාට පස් කපන මිනිස්සයා බලනවා දැන් එච්චර බිස්නස් නැහැ, වැඩ කෙරෙන්නේ නැහැ, ව්‍යාපෘති කෙරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ අතේ තිබ්බ සල්ලි ටික අඩුයි දැන්. වියදම් වෙලා. ආයෙ එන ක්‍රමයකුත් නැහැ, පම්පෙන් නැහැ ළඟට. දැන් අතේ දූප්පත් වගේ මුකුත් නැහැ වගේ ආර්ථික ක්‍රියාකාරීත්වය රටේ අඩු වෙනවා. මේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය අඩු වෙන එකට කියනවා ඔස්ටැරිටි කියලා. කියන්නේ IMF ප්‍රෝග්‍රෑම් එකක් තියෙනකොට රජයේ වියදම් අඩු කරපු ගමන් රටක් ඇතුලේ GDP එක බහිනවා. ආන්නෝ හින්දා තමයි රනිල් වික්‍රමසිංහගේ කාලේ GDP එක පහළ බැස්සේ. අර කලින් ගත්ත ණය හින්දා GDP එක උඩින් ගියා. ඊට පස්සේ ඒවා කට් කරලා ආණ්ඩුවේ වියදම් අඩු කරපු ගමන් GDP එකත් පල්ලෙහාට බැස්සා. සාමාන්‍යයෙන් IMF ප්‍රෝග්‍රෑම් එකකට මුලින් යනකොට ගිහිල්ලා මුලින්ම අපි මේ තද වෙන දේවල් දාගෙන අපේ කලින් කර හිටපු ආර්ථික ඇක්ටිවිටීස් ටික නවත්ත ගත්ත ගමන් GDP එක අඩු වෙනවා. හරි. හැබැයි දැන් නම් GDP එක කොහොමද සෑහෙන අඩු වෙලා තියෙන්නේ? මේ කාර්තුවෙත් ගත වෙච්ච අවසන් කාර්තුවෙත් -1.5කට ලංකාවේ GDP එක බහලා තියෙනවා. ඒ කියන්නේ අපේ ආර්ථිකය සංකෝචනය වෙනවා, වර්ධනය වෙන්නේ සංකෝචනය වෙට. ආර්ථිකය පුංචි නෑ. ආර්ථික ක්‍රියාකාරකම් සෑහෙන අපිම අඩු කරගෙන කඩා වැටෙන ආර්ථිකයක් හින්දා. ඔන්න ඕවා තමයි IMF එකට ගියාම වැටෙන කොන්දේසි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් ওই දාලා තියෙන import restrictions නැති කරයිද කියලා. දැන් වාහන ගෙන්නන්න බෑ, අරවා ගෙන්නන්න බෑ. වගේ තියෙන import restrictions ගොඩක් වෙලාවට මේ import restrictions අයින් කරනවා IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇක්ටිව් වුණොත්. හැබැයි වෙන්නේ දැන් කට්ටිය හිතන ශාමරු මම වාහනයක් ගෙන්නනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි වාහනයක් ගෙන්නන්න බෑ. ඇයි? රට ඇතුලේ ඩොලර් නැහැ. වාහනයක් ගෙන්නන්නවා තමන් ළඟ රුපියල් තිබ්බට උකට ඩොලර් මාවලට මාරු කරගන්න බෑ. නමුත් රට ඇතුලේ ඩොලර් තියෙන්න ඕනේ අර විදිහට පිට රටින් බඩු ගෙන්නන මට්ටමකට යන්න. ඉතින් ඒ හින්දා import restrictions අයින් කරත් රුපියලයේ වැඩිවීමත් අර වගේ රට ඇතුලේ ඩොලර් හිඟකමත් හින්දා import තව කාලයක් පල්ලම් බහලා තියෙවි. ඉතින් IMF ප්‍රෝග්‍රෑම් එකට ගියත් ඒක පටන් ගන්න මාස 6ක් විතර යනවා. IMF ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තත් දැනට තියෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්න අවුරුදු 3ක්වත් යන්න ඉඩ තියෙනවා. ඕක තමයි IMF එක සම්බන්ධයෙන් කියන්න පුළුවන්. එන්න මේ කොන්දේසි කියන එක කොහෙවත් ලියලා නැහැ. වා ස්ටෑන්ඩඩ් සෙට් එකක් නෙවෙයි. IMF එකකින් නෙමෙයි මේ ටික දාන්නේ. ඇත්තටම අපිම ප්ලෑන් එකක් ගහගෙන යනවා. අපේ ආදායම් මේවා අපේ වියදම් මෙවුවා. ඒ හින්දා අපේ වියදම් අඩු කරගෙන ආදායම් වැඩි කරගෙන අපි ණය ගෙවන්න පුළුවන් මට්ටමකට රටේ ආර්ථිකය ඇතුළත යම් වෙනස්කම් ටිකක් ඇති කරගන්නවා. මෙන්න මේකයි ප්ලෑන් එක. මේ විදිහට අනුව වෙනස්කම් කරගන්නවා. IMF එකනොත් මේක බලනවා, ගාන හදලා බලනවා. රයිට් මේගොල්ලෝ කියන එක ඇත්තද? මේකේ පොඩි අඩුවක් තියෙනවා. මෙහෙම කරොත් කරන්න බෑ. ඒගොල්ලෝ පොඩි කෑලි ටිකක් කියනවා. මෙන්න මෙහෙම ප්ලෑන් එකක් දාන. ඒ ප්ලෑන් එකට අනුව ගාන හදලා පෙන්නන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වෙනස්කම් ටික කරොත් ඕගොල්ලන්ට ණය ගෙවා ගැනීමේ හැකියාව තියෙනවා කියලා. අන්න එතකොට තමයි IMF එකෙන් උදව් කරන්නේ. ඊට පස්සේ යනවා debt restructuring කියන වැඩේට ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඒක වෙනම කතාවක්. IMF එකේ කොන්දේසි වලට අදාළ නැහැ. හැබැයි IMF එක ඇවිල්ලා මේ විදිහේ ප්‍රෝග්‍රෑම් එකකට අපි දෙගොල්ලම එකඟ වුණාට පස්සේ වාසිසහගත සිදුවීමක් වෙනවා. ලෝකයේ ඉන්න අනිත් අපිට ණය දෙන්න කැමති පුද්ගලයෝ, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් එක දැන් හිතනවා මේ IMF එකත් ඇවිල්ලා දැන් IMF ප්‍රෝග්‍රෑම් එකක් එක්ක ශ්‍රී ලංකාවේ යන්නේ. ඒ හින්දා දැන් උන් IMF එක ආවහම අපිට ඒ ෆයිනෑන්ෂල් මාකට් එක ඇතුලේ පොඩි පිළිගැනීමක් එනවා. එතකොට අපිට ඒගොල්ලෝ ඉදිරියට වෙන ණය දෙන්න ඉදිරියපත් වෙන්න පුළුවන්. එතකොට අපිට LC අරගන්න පුළුවන් ලේසියෙන්. අපිට තියෙන ගෙවා ගන්න බැරි වෙයි කඩා වැටෙයි කියන ප්‍රශ්نين අපි මිදිලා ඉවරයි. මොකද කඩා වැටිලා අපි නෙගෝෂියේෂන් එකට ගිහලා IMF එක ඇවිල්ලා වැඩි සෙටල් වෙලා ඉවරයි. එතකොට අපිට නැවත ණය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ණය ලබාගෙන ක්‍රමක්‍රමයෙන් අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ රට ඇතුළට ගෙනල්ලා වෙනස්කම් ටික කරගත්තොත් ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ ආදී ගොඩක් කාරණා මේක ඇතුළට අපි අරන් එන්න ඕනේ. ඒ ටික අපි මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ගෙනාවොත්
මේ දේශපාලනයේ වෙනස මේකට උදා කළොත් අපිට පුළුවන් මේ ගන්න ණය ප්‍රමාණය අවුරුදු 5 ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන යම් දවසක ඒකට අවුරුදු 25ක් 30ක් යන්න පුළුවන් සම්පූර්ණයෙන් රටක ණය ගෙවලා ඉවර වෙනවා කියන තත්වයට. ඉතින් ඒ වගේ කාලයක් යනකොට ඒ ගන්න ණය ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරගෙන ගිහිලා රට සංවර්ධනය කියන දණ්ඩ අරගෙන යන්න පුළුවන් වෙවි කියන විශ්වාසය තියෙනවා. අර වෙනස්කම් ටික කරන එක තමයි මෙතන වැඩේ. ඒ හින්දා මේ IMF එකේ කොන්දේසි වලට බය වෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව මේ වෙලාවේ IMF එක එන එක පුළුවන් තරම් ඩිලේ කරනවා, පරක්කු කරනවා. කොන්දේසි වලට බයයි වගේ ඉන්නවා. ඒක ගොඩක් වෙලාවට ඇත්තටම වෙන හේතු තියෙන්න පුළුවන් ඒකට. මේකද IMF එකට ගියොත් මේ ප්‍රශ්නේ විසඳන්න පටන් ගත්තා වෙනවා. නමුත් ප්‍රශ්නේ විසඳන්න පටන් ගන්න පෙර මේ ප්‍රශ්නේ පුළුවන් තරම් රොක් බොටම් යටටම අඩියටම අරගෙන ගිහිල්ලා මිනිස්සු විඳවන මට්ටමකට මේක ගෙනාවොත් තමයි ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ රටේ යම් යම් සම්පත් විකුණන මුවාවෙන් ඒවා යම් ප්‍රමාණයකට ඒගොල්ලන්ට ඒවෙන් වාසි ලබා ගන්න තත්ත්වයක් අත් කරගන්න. එහෙම ස්වරූපයක් මෙතන පේන්න තියෙන. ඒ වගේම තමයි ජනවාරියේ ගෙවන්න තියෙන බොන්ඩ් එක ඇත්තටම මේ වෙලාවේ ගෙවන්න බෑ. මොකද ඒ සල්ලි ටික තියාගන්න ඕනේ මිනිසුන්ට තෙල් ගේන්නයි, බෙහෙත් ගේන්නයි, කෑම ගේන්නයි. නමුත් එහෙම තියාගන්න නැතුව මේගොල්ලෝ බොන්ඩ් එකේ කොටස ගෙවන්න ඉඩ තියෙන එකට හේතුව ඒ බොන්ඩ් එකේ දැනට අයිතිය තියෙන අය එක්ක මොන හරි ගනුදෙනුවක් තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඔවා සමාජ දේශපාලනයේ හැටි අපි වගේ රටවල ඒක වෙනස් කරන්න හරි අමාරුයි අපිට පිටින් ඉඳගෙන කතා කරලා. එහෙනම් කොන්දේසි වලට බය වෙන්න එපා. ඒ කොන්දේසි IMF එකෙන් අපිව පාගන්න යට කරන්න දානවා නෙමෙයි. අපිම ටිකක් තද කරගෙන මේ ණය ගෙවන්න හැකියාවක් ලැබෙනකන් IMF එක එකඟ කරගන්න තමයි කොන්දේසි දාගන්නේ. එහෙන් බැලුවොත් සහන් ප්‍රදීප් කතාව ඇත්ත. මොකද අපි දාන කොන්දේසි වලට IMF එක එකඟ වුණොත් තමයි ණය ලැබෙන්නේ. හැබැයි කොන්දේසි ඇත්තට පුළුවන් ද ප්‍රායෝගිකයිද යථාර්ථවාදීද කියලා ඒගොල්ලෝ ගාන හදලා බලලා එකඟ වුණොත් මාස 6ක් විතර යනකොට වැඩේ කරගන්න පුළුවන්. ඕක තමයි IMF එකේ සුද්ධ සිංහලෙන් සරල කතාව. බොහොම ස්තුතියි.